නිදහසෙන් පස්සේ නිදහසත් අපි ජයගත්තේ එකට. අපේ බෞද්ධ නායකයෝ, සිංහල නායකයෝ, කිතුණු හින්දු මුස්ලිම් නායකයෝ එකතු වෙලා තමයි ඉංග්‍රීසි යුගයේ අපි නිදහස ලබා ගත්තේ. ආදරණීය සහෝදරනි, නිදහසෙන් පස්සේ සෑම කාලයකදී ඕනෑම ආණ්ඩුවක්, හැම ආණ්ඩුවෙම හැම ජාතියක්ම හැම ජන කොටස් නියෝජන වෙන විදියට තමයි ආණ්ඩුවක් පත් කරගෙන අපි එකට ජීවත් වුණා. විටින් විටින් අපිට දන්නවා 80 60 ඒ වගේ කාලේ මේ රටේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්ත ප්‍රහාරය, ඒ වගේම යුදමය ප්‍රහාරයක්, අවුරුදු 30ක් යුද්ධයක් තිබුණා. අපි හිතන්න ඕනේ මේ යුද්ධයට හේතුව මොකක්ද? ඇයි ජනවාර්ගික යුද්ධයක් ඇති වෙන්නේ මේ රටේ? අපි නිදහස එකට ලබාගෙන ඇයි අපිට එකට ජීවත් වෙන්න බෑ? අපි සිංහල කතා කරන්න පුළුවන්, දෙමළ කතා කරන්න පුළුවන්, විවිධ ආගම් පිළිපදින්න පුළුවන්. අපේ භාෂාව අපිට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම අපේ ආගම අපිට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි දින් වර්තමාන ලෝකේ සියලු ජාතීන්ම ග්ලෝබල් විලේජ් එකක් විදියට එක සමුළුවේ අපි එකිනෙකා උදව් කරගෙන ජීවත් වෙන යුගයක්. අපිට එවනේ ප්‍රශ්නයක් තිබුණේ නැහැ. යුද්ධමය කාලේ ඇයි යුද්ධය ඇති වුනේ? අපි හරියට අවබෝධ කරගත්තේ නැහැ. අනිත් ජනයාගේ හැඟීම් අපි අවබෝධ කරගත්තේ නැහැ. අනිත් ජනයාගේ අයිතිවාසිකම් අපි අවබෝධ කරගත්තේ නැහැ. ඒ නිසා අවුරුදු 30ක යුද්ධේ, ඒ යුද්ධයේදී අපි ජීවිත පූජා කරේ මේ රටේ ඉපදිච්ච සිංහල, දෙමළ, මුස්ලිම් කියන සෑම ජාතියටම අයත් අපේ මේ පුරවැසියෝ. ආදරණීය සහෝදරනි, නමුත් මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒ කාලේදී තිබුණු ප්‍රශ්නය හැම වෙලේම අපි කියන දේ තමයි කොටි කියන දේ. කොටි දෙමළ කියලා බය කරන කාලයක් තිබ්බා. අපි ස්තුතිවන්ත වෙනවා අපේ රටේ ආරක්ෂක අංශයට, හමුදාවට, ඒ වගේම ඒකට නායකත්වය ලබා දීලා යුද්ධේ අවසානයට ගෙනල්ලා දැන් යුද්ධයෙන් පස්සේ මේ රටේ ඉන්න ජීවත් වෙච්ච සෑම මිනිහෙකුටම, සෑම පුරුෂයෙකුටම තිබුණ ලොකුම බලාපොරොත්තුව තමයි දැන් යුද්ධයේ අවසන්. අපිට සංවර්ධනය කරා ගමන් කරන්න පුළුවන්. අපි සුනාමියට මුහුණ දුන්න 2004. ඒ වෙලාවෙත් අපිට තිබුණ සටන් පාට තමයි අපි රට හදමු කියන සටන් පාටයක් දකුණේ අපි හැම වෙලෙම දැක්කා. යුද්ධය අවසන් කරා. යුද්ධය අවසානයේ පස්සේ අපි ඔක්කොමලට මේ රටේ ඉන්න ජනාධිපතිතුමාගේ ප්‍රකාශය මේ රටේ ඉන්න ජාතීන් දෙකයි කියලා කිව්වේ. මේ රටේ ඉන්න ජාතීන් දෙකයි. එකක් මේ රටට ආදරය කරන, මේ රට වෙනුවෙන් කැපවෙන ජාතිය. අනිත් ජාතිය තමයි මේ රටට ත්‍රෝගිකම් කරන ජාතියක් කියලා කිව්වේ. වෙන විදියට බෙදුවේ නැහැ. මුස්ලිම්, සිංහල කියලා බෙදුවේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ කියලා අනන්‍යතාවය දැන් වෙනතුරු අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. ශ්‍රී ලංකන් තමිල්, ශ්‍රී ලංකන් මුස්ලිම්, ශ්‍රී ලංකන් සිංහලීස්, බුද්දිස්ට්, ශ්‍රී ලංකන් බර්ගර්, ශ්‍රී ලංකන් මෙලේ, අපිට ආරම්භයේ ඉන්න ශ්‍රී ලාංකික කියන අනන්‍යතාවය තාමත් අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ කාලෙදී මට තියෙන ප්‍රශ්නේ තමයි, අපේ සභාවට තියෙන ප්‍රශ්න තමයි, අපේ මුස්ලිම් ජනයාට තියෙන ප්‍රශ්න තමයි, යුද්ධමේ කාලේ බුර්කාව ප්‍රශ්නයක් වුණේ නැහැ. අපේ කාන්තාවගේ ඇඳුම් පැළඳුම් ප්‍රශ්නයක් වුණේ නැහැ. අල් කුරානයේ තියෙන වැකි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වෙලාවේ මේ ප්‍රචණ්ඩත්වයට යොමු කරේ නැහැ. යුද්ධ අවසානයෙන් පස්සේ 2012 ඉඳන් පටන් ගරු ස්වාමීන් වහන්සේලා, ඒකේ වැදගත්ම අපි කියන්න ඕන නම් හැම ස්වාමීන් වහන්සේලා නෙමෙයි. මේ බෞද්ධ ආගම කියලා කියන්නේ සියලු සත්වයන්ට යහපත් සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ආගමක්. මේ බෞද්ධ ජනයා අතර ඒ බෞද්ධ ධර්මයේ තුලින් ඇතිවෙන සංහිඳියාව
වෛරය නැති කිරීමේ ඒ තියෙන මූලික දේවල් පදනම් කරපු නිසා තමයි අපි මෙච්චර කාලයක් මේම ජීවත් වුණේ. යුද්ධය අවසානයෙන් පස්සේ ගරු ගඩකොට අල්තේ ඥානස්වාර ස්වාමීන් වහන්සේ ඒ වගේම විවිධ පාර්ශවලින් අපිට චෝදනා ඉදිරිපත් වුණා. මොකද්ද චෝදනාව? හලාල් කියන චෝදනාව. ඒ වගේම බුර්කා කියන චෝදනා. විවිධ චෝදනා ඉදිරිපත් වුණා. මේ හැම චෝදනා අවස්ථාවලදීම ඒ අවශ්‍ය පිළිතුරු අපි ලබා දීලා තියෙනවා. උන්වහන්සේක් අපි සමීප වෙලා සාකච්ඡා කරලා තියෙනවා. අපි හිතුවා මේක අවබෝධ නැතිකම නිසා ලෝකයේ ඇතිවෙච්ච 9/11 එකෙන් පස්සේ ඇතිවෙච්ච මුස්ලිම් බීතිකාවේ රැල්ල දැන් මේ පැත්තට ඇවිල්ලා තියෙන නිසා දැන් මේවා අපි පැහැදිලි කරන්න ඕනේ කියලා අපි එක හැම දෙයකටම හැකිතරම් අපි පැහැදිලි කරා. නමුත් සමාජගත වුණේ නැහැ. ඒ සිද්ධිය. ඒ නිසා ඊට පස්සේ දැන් තියෙන වර්තමානයේ තත්වයේ තමයි අපිට දන්නවා අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැති පාස්කු ප්‍රහාරයක් ඇති වුණා. අපිට දන්නවා මේ පාස්කු ප්‍රහාරය කියන්නේ දැන් තියෙන තත්ත්වය අනුව ISIS මතවාදය කියන්නේ. ISIS මතවාදය ඇවිල්ලා පළවෙනි තර්ජනය ISIS ලෝකේ නැති කරේ ඝාතනය කරේ මුස්ලිම් වරුන්ව. ISIS මතවාදයේ මේ ලෝකේ ඇති වෙන්නේ මුස්ලිම් වරුන්ට එරෙහිව. අපේ ආගම විකෘති කරලා ඉදිරිපත් කරා. ඒකට මේ ප්‍රහාරය පිළිබඳව සම්බන්ධ වෙච්ච ඒ උදවියට ඒ වගේම ISIS මතවාදයට විරුද්ධව අපි ප්‍රකාශ කරලා තියෙනවා. සෑම අවස්ථාවකදීම අපි කියන්නේ කවුරුරි කෙනෙක් අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියාවේ යෙදෙනවා නම් තරාතිරම් නොබලා කවුරු හෝ වේවා තරාතින් නොබලා ඔගොල්ලෝ ඒකට හරි නිසි දඬුවම ඒ වගේම නීතිමය වශයෙන් ක්‍රියා කරන්න කියලා තමයි අපි කියන්නේ. නමුත් ඒක තියාගෙන මෙතන ප්‍රශ්නයක් ඇති කරන්න එපා. අපි බලමු මොකද්ද? දැන් ප්‍රහාරය ඇති වුණා. ප්‍රහාරයෙන් පස්සේ සිද්ධ වෙච්ච දේ මොකද්ද? ඊට පස්සේ මුස්ලිම් වරුන්ට තවත් සැක බය ඇති වුණා. මුස්ලිම් වරුන් අතර අපි ඒක සාමාන්‍ය දෙයක්. අපි දකිනවා මාධ්‍යත් ඒකට උදව් වෙන විදියට. මාධ්‍ය සදාචාරය හැම එක්කෙනාම රැක ගන්න ඕනේ. මාධ්‍ය තුලින් සහජීවනය සහෝදරත්වය ගොඩනගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ අල් කුර්ආනයේ පිළිබඳව ප්‍රශ්න, මදරසා පිළිබඳව ප්‍රශ්න, ඒ වගේම අපේ කුර්ආන් මදරසා මක්තබ් පිළිබඳව ප්‍රශ්න. දැන් මේ දේ අපි සාකච්ඡා කරන්න ඕනේ. මෑතක සිද්ධ වෙච්ච මාධ්‍ය සාකච්ඡාව මාධ්‍ය වැඩසටහනක ගරු ඥානසාර ස්වාමීන් වහන්සේ බලපත්‍ර ප්‍රකාශ ටිකක් කරලා තියෙනවා. බලපත්‍ර ප්‍රකාශ ටිකක්. පළවෙනි දේ තමයි ඒ ප්‍රකාශ වලින් උන්වහන්සේ කියනවා මේම රැස්වීමක් වුණා. ඒ රැස්වීම වල මේගොල්ලෝ මේ කරුණු කතා කරලා තියෙනවා. ඒ හඬපටි අපි ගාව තියෙනවා කියලා. එතකොට හඬපටිය කොහොමද ලැබුණේ? මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඒක විවෘත සාකච්ඡාවක්. මේ රටේ ජීවත් වෙන මුස්ලිම් සිවිල් සමාජය එකතු වෙලා මේ ප්‍රශ්නෙට අභියෝගය කොහොමද මුහුණ දෙන්නේ? ඩිරැඩිකලයිසේෂන් කියලා ගැසට් එකක් ඉෂු කරලා තිනවා. දැන් ඒ පිළිබඳ උසාවියේ ප්‍රශ්නයක් තියෙනවා. අපේ තරුණයන් පුනරුත්ථාපනය කරන්න ඕනේ. අන්තවාදීට යන්නේ නැතුව තරුණයන් ආරක්ෂා කරන්න ඕනේ. අත්අඩංගුවට තියෙන ඒ කට්ටියට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම පාස්කු ප්‍රහාරයට ඒකේ සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. විශේෂයෙන්ම කිතුණු ජනතාවට ඔවුන්ගේ ඒ ඉල්ලීම සාධාරණයි. අපි ප්‍රාර්ථනා කරනවා අනිවාර්යෙන්ම මේකේ කවුද මේක අනිවාර්ය දෙයක් තමයි මේක අපි දැනගන්න ඕනේ උන්ගේ ඉල්ලීම සාධාරණයි කියන දේ. නමුත් දැන් ඉල්ලීම සාධාරණයි මහමොළු කරුවා කවුද කියලා කිතුණු ජනතාව දිගින් දිගට අහනකොට සමා වෙන්න මම මේ කියන එකට ආදරණීය සහෝදරනි අපි ස්වාමීන් වහන්සේ කියනවා ඒ මහමොළු කරුවා කවුද? අපි විශ්වාස කරන අපි සලාතේ කරන මේ ලෝකේ මේ රටේ මේ ලෝකේ ජීවත් වෙන බිලියන 2ක් මුස්ලිම් වරුන් විශ්වාස කරන අල්ලාහ් සුබ්හානහු වතාලා මහා කාරුණික දයාබර අල්ලාහ් තමයි මහා පරෝරකරය. මේක බලපත්‍ර ප්‍රකාශයක්. මේ අපේ ආගමට අපි ප්‍රිය කරන අල්ලාහ්ට කරන නින්දාවක්. ඒ නිසා මේ රටේ සහජීවනය ගොඩනගන්න ඇක්ට් එකක් නැද්ද? නීතියක් නැද්ද? මේ රටේ ඉස්ලාමයේ නෙමෙයි ප්‍රශ්න, බෞද්ධ නෙමෙයි ප්‍රශ්න, කිතුණු නෙමෙයි ප්‍රශ්න. අපි අනිකිකාව ගරු කරන්නේ නැති එක තමයි ප්‍රශ්න. අවබෝධ කරගන්න නැති එක තමයි ප්‍රශ්න. සදාචාරකමත් නැති එක තමයි ප්‍රශ්න. ඇයි අපි ගරු කරන්න බැරි? අනිත් කට්ටියගේ හැඟීම් වලට ඇයි අපි ගරු කරන්න බැරි?
අපි එක එක්කෙනාගේ විශ්වාසය අපි ගරු කරන්න ඕනේ. ඒ ගරු කිරීම තුලින් මේ ආගම තුලින් ත්‍රස්තය බිහි වෙන්නේ නැහැ කියලා අපි තහවුරු කරනවා. එහෙම වෙනවා නම් අවුරුදු 1000ක ඉතිහාසයක් අපිට තියෙනවා. ඉතිහාසයකට සාක්ෂි දරනවා කවදාවත් ඒක වුණේ නැහැ. ඒ නිසා ඒක ලොකුට පෙන්නලා මුස්ලිම් වරුන් අතරත් ලොකු සැකයක් ඇති කරනවා ස්වාමීන් වහන්සේ. කියනවා අපි ගාව බඩු තියෙනවා. අපි ගාව තියෙන ඔක්කොම ඒක විවෘත සාකච්ඡාවක්. හංගන්න කිසිම දෙයක් නැහැ. අපි ඕනෑම පාර්ශ්වයක මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒ රැස්වීමේ අවසානයේදී අපේ සභාපති පැහැදිලිම කියන දේ තමයි මේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි කැපවිය යුතුයි කියලා ප්‍රකාශ කරනවා. මේ සෑම ක්‍රියාවකම කුරානයේ පරිවර්තනය හරි පරිවර්තනය ලබා දෙන්න ඕනේ. තරුණයන් නොමග යවන විදියට නෙමෙයි කාටත් හිතන විදියට මේක පරිවර්තනය කරන්න බෑ. මේ સંદર્ભය දැනගන්න ඕනේ, හරියට උගන්වන්න ඕනේ කියන මේ දේවල් තමයි අපි සාකච්ඡා කරේ. මදරසාවේ කොහොමද පුනරුත්ථාපන කරන්නේ? ඒක තමයි අපි සාකච්ඡා කරේ. නිතරම අපිට කියනවා මදරසාව දැන් මේ පුනරුත්ථාපනේ සාකච්ඡා කරන්නටත් අපිට බැරිද? මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම. ඒ නිසා ඒ සාකච්ඡාවේ කිසිම රහස්භාවයක් නැහැ. ඒ පොදු සාකච්ඡාවක්. ඉතා පැහැදිලිව කියන්න කැමතියි. ඒත් එක්කම අවසානයේදී මම කියන්න කැමති තව බරපතල ප්‍රකාශයක් ස්වාමීන් වහන්සේ කියනවා. පාස්කු ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් ඇති වෙන බව, උන්වහන්සේ ගාව ඒ පිළිබඳ තොරතුරු තියෙන බව අපි මේ රටේ පොලිස්පතිතුමාට ලිපියක් යවලා මේක බලන්න. ඇයි අපිට ආයිත් පාස්කු ප්‍රහාර වගේ ප්‍රහාරයකට අපේ රටේ ජනයාට අපිට මුහුණ දෙන්න බෑ. මේ වසංගතයේ මැද, මේ ආර්ථික අර්බුදයේ මැද අපිට දැන් ඒකට ශක්ති නැහැ. දැන් හැම ලොක්ඩවුන් වෙලා තියෙන හැමතැනම මිනිස්සුන්ට කන්න නැහැ, බොන්න නැහැ. දැන් මොකද්ද මේ කරන්න හදන්නේ? දැන් මේකද අපිට තියෙන ප්‍රශ්න. සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඒකට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නමුත් දැන් තියෙන ප්‍රශ්නය ඇවිල්ලා අපි දැනගන්න ඕනේ මේ ප්‍රශ්නය ඇවිල්ලා දැන් අපේ සමාජ අතර විරසරක් ඇති කිරීම නෙමෙයි. දැන් අපිට දන්නවා UNHCR එකේ සිසිවාරය යනවා. අපි දැනගන්න ඕනේ මේ අවස්ථාවේදී අපේ රට අපි ආරක්ෂා කරන්න කොහොමද? මේ අපේ රට මේ රටේ ඉපදිච්ච මුස්ලිම්, සිංහල, දෙමළ, බෞද්ධ හැම දෙනාගේම රට. අපි ඉපදෙච්ච රට මේ රට හැර අපිට වෙන කිසි රටක් නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිවම කියන්න කැමති උන්වහන්සේට ඒ වගේ දේවල් තියෙනවා නම්, තොරතුරු තියෙනවා නම් උන්වහන්සේ වගකීමෙන් ඒ ක්‍රියාව කරන්න ඕනේ. අවශ්‍ය කට්ටියට තොරතුරු ලබා දුන්නා කියලා කියනවා. නමුත් මේ වගේ දේවල් කියලා බය, සැක, බීතිකාව ඇති කරන්න එපා. අපි කාරණික ඉල්ලා සිටිනවා. ඒම ඇති කරන්න එපා. ප්‍රශ්නෙත් අපි විවෘතයි. අපි මිනිස්සුયો. අපි විවෘතව ඉන්නවා. අපි අතර යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් මුස්ලිම් ජනයා මේ රටේ සහජීවනයේ වෙනුවෙන් සෑම මුස්ලිම් වරුන් අපි අතර මුස්ලිම් වරුන් විතරක් නෙමෙයි ඕනම සමාජය තුල ප්‍රශ්න තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බලනවා තව ප්‍රශ්න ඇති කරන්න කියලා. බෙදලා එක සමාජයක් එක මුස්ලිම් වරුන් අතර එක කොටසක් හොඳයි, අනිත් කොටස තමයි අන්තවාදී කියලා. මම එක දෙයක් කියන්න කැමතියි. අපේ ජානවල තියෙන DNA ලේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම එක මානව වර්ගයට අයත්. අපි විවිධ දේවල් විශ්වාස කරන්න පුළුවන්. නමුත් එක මානව වර්ගයට අපි අයත්. ඒ වගේම මුස්ලිම් කියලා එනකොට අපේ ප්‍රධාන මූලික දේ ඕනම නමක් කියන්න. ඕනම නම් ටිකක් අපි දාගන්න පුළුවන්. නමුත් මුස්ලිම් වරුන් කියලා කියන්නේ අපි එක අල්ලාහව, ඒ වගේම නබිතුමාව විශ්වාස කරගෙන ජීවත් වෙන, අල් කුරානයේ සහ ආගමික නායකයන්ගේ මඟ පෙන්වීමෙන් ජීවත් වෙන සමාජයක් අපි අතර ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න මොනවා තිබ්බොත් හරි අපි එකට ජීවත් වෙනවා. මේ රටේ සහජීවන වෙනුවෙන් අපි කැපී සිටිනවා කියලා. ඒ වගේම ආදරණීය සහෝදරනේ වැඩිහිටියනි, ගොඩාක් ප්‍රශ්න අපිට ඉදිරිපත් කරලා තිබ්බා. නමුත් අපි පැහැදිලිව කියන්න කැමති කොමිසම් වාර්තාවේ, පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාවේ කියලා තියෙන දේ ඒ ටික ක්‍රියාත්මක කරන්න. ඒ බලන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා ක්‍රියාත්මක කරන්න
අපි සහයෝගය දෙන්න ලෑස්ති. නමුත් එකට අපි වාඩි වෙමු. අපිට රටේ තියෙන ප්‍රශ්න ඇවිල්ලා මුස්ලිම්ද, සිංහලද, බෞද්ධද, කිතුනුද, දෙමළද, හින්දුද කියන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපිට රටේ තියෙන ප්‍රශ්නේ තමයි අපි එකිනෙකා සහෝදරත්වයයි සහජීවනයේ කොහොමද ගොඩනගන්නේ, අපි එකිනෙකාට කොහොමද ගරු කරන්නේ කියන දෙයක් මේ අවුරුදු 1000ක අපිට ප්‍රශ්නයක් තිබුණ නැති අල් කුර්ආනයේ මේවා හරියට අවබෝධ කරගන්න නැත්නම් අපි ඇතුළ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපි හරි ගස්සන්න ලෑස්ති. නමුත් අපි දැන් හරි ගස්සගෙන ඉදිරියට යන්න ලෑස්ති. නමුත් අපි තා පැහැදිලිව කියන්න කැමති ඒ ස්වාමීන් වහන්සේගෙන් කාරුණිකව අපි ඉල්ලන දේ තමයි මේ වගේ ප්‍රකාශ කරලා සමාජයේ නොමග යවන්න එපා. එහෙම නොමග යවන්න එපා. ඒ නිසා නීතිය ඔක්කොමලාට එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අපි ඉල්ලුම ඒත් එක්කම අපි අල්ලාහ් සුබ්හානහු වතාලාගෙන් ප්‍රාර්ථනා කරනවා මේ රටට අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ආශිර්වාදය, ඛෛර්, බරකත් හැම දෙයක්ම ඇති වෙන්න ඕනේ. අපි මුහුණ දෙන මේ කොවිඩ් වසංගතයෙන් අපිට ඉන්ෂාඅල්ලාහ් ආරක්ෂාව ලැබෙන්න ඕනේ කියලාත් හැකි ඉක්මනින් අපි මේ ලොක්ඩවුන් එකකින් එළියට ඇවිල්ලා දැන් අපි මුහුණ දෙන මේ ආර්ථික ගැටලුවට මුහුණ දීලා අපිට දුප්පත්කම, දරිද්‍රතාවය නැති කරගෙන හොඳ දියුණු වෙන්න පුළුවන් රටක් විදියට සම්පත් බහුල තියෙන රටක්. ඒ නිසා අපි ඔක්කොමලා එක්සත්ව අපි ක්‍රියා කරමු, සහෝදරත්වෙන් වැඩ කරමු. පළවෙනි දේ තමයි අපිට මේ රට හදන්න පුළුවන් අපි හැදුනොත්. අපිට මේ රට හදන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන් අපි හැදුනොත්. ඒ වගේම අපිට සහෝදරත්වයෙන් අපිට ක්‍රියා කරන්න පුළුවන්. අවසානයේදී අපේ සභාපතිතුමා ඒ රැස්වීමේදී කතා කරපු කරුණු ටික අපි දැන් උතුමන්ලාට ඉදිරිපත් කරනවා. ඒක දෙමළ භාෂාවෙන් එතුමා කතා කරනවා. ඒක සිංහල පරිවර්තනයත් එතනින් යනවා. ඒ අනුව ආදරණීය සහෝදරනි, අපි ප්‍රාර්ථනා කරනවා මේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ ඇවිල්ලා සහජීවනය ගොඩනැගීම සහ මේ වැරදි මතයට හරි උත්තරයක් සහ පැහැදිලි කිරීමක් කරන තමයි මේ අපේ මේ උත්සාහය. අල්ලාහ් සුබ්හානහු වතාලා අපි හැම දිනාටම ආශිර්වාදය හා හිදායත් යන මඟ පෙන්වීම ලැබෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා.